එතකොට ඒකෙදි කියලා තියෙන්නේ ඒකෙදි අපි අන්තිමට කරේ ත්‍රිකෝණමිතික වගුව. විනෝදයක් නේ. මම චුට්ටකට ආයෙ දාන්නම්. මේ ටික නම් කටපාඩම් කරගන්න වෙයි යා. මතක ඇති අංශක බිඳුවට 30ට 45ට ඔක්කොම ලියන්නේ නැහැ දැන්. 45ට 60ට 90ට තියන ගන්න විශේෂයෙන් මතක තියාගන්න ඕන sin cos tan වල. නිකන් මතක් වෙන්නත් එකම නිකන් sin cos tan. හරි වගුව කටපාඩම් කරගන්න එක. එතනින් තමයි නැවතුනේ මං හිතන්නේ. අපි එදා නැවතුනේ එතනින්ද මාළවි? එදා නවත්තලා තියෙන්නේ එතනින්ද? ඔව් සර් එතනින් තමයි නැවතුනේ. right. හරි එහෙනම් මම මේක වහනවා මේකේ මතක් කරන්න දෙයක් නැහැ නේ කට්ටිය පාඩම් කරගෙන ඉන්නේ. මම පස්සේ දැනගත්තේ කට්ටියම ටීචර්ස්ලා කියලා. ඒ එහෙම අපිට කරන්න තියෙන්නේ right. ලියන්න ළමයි එහෙනම් ත්‍රිකෝණමිතික ශිතවල සීමාව සෙවීම. අලියන්න ත්‍රිකෝණමිතික ශිතවල සීමාව. උදාහරණයක් පටන් ගමු. අපිට දෙනවා ගැටලුවක් මෙහෙම. ලිමිට් එක හොයන්න කියලා sin x ධන cos x sin x ධන cos x බෙදීම 1 ධන tan x. හරි. මට ඒක හිතලා කියන්න ඔයගොල්ලෝ හිතාගන්න x කියන්නේ මොන වගේ රාශියක්ද? මෙතන හැමතැනම x තියෙනවා. x y axis විචල්‍ය වශයෙන් තියෙන්නේ මේ ශ්‍රිතේ. x කියන්නේ මොන වගේ එකක්ද? කෝණයක් වෙන්න ඕනේ. ඒතර මෙතන ඉන්න ටීචර්ස් හැමෝම සාමාන්‍ය පෙළ කරන්නේ. හැමෝම මැච් කරපුවා නෙමෙයි වෙන්න ඇති. නමුත් ඒ වුණාට මෙතන x සඳහා එන්න ඕන කෝණයක්. ඕලෙවල මතකයි ඕලෙවල sin 90 අපි අර අන්තිමට ලියුව වගුවේ තියෙන්නේ එහෙමනේ. sin 90 cos 45 වේ කෝණ වෙන්නේ මෙතන. sin එක යම් අගයක් වෙනවා ඒක අනිවාර්යයෙන්ම කෝණයක් වෙන්න ඕනේ. x කියන්නේ කෝණයක්. එහෙනම් මේ සිතේ සීමාව හොයන්න කියනවා x වල අගය දෙන්න වෙන්නේ 1 කියලා එහෙම දාන්න බෑ. මේ වගේව දාන්න බෑ. මේවල අනිවාර්යෙන් සීමාව වශයෙන් ඉන්නේ කෝණයක්. මෙතන දීලා තියෙනවා සීමාව 5 බෙදීම 4ට අදාළ සීමාව හොයන්න කියනවා. x කියන්නේ කෝණයක්. 5 බෙදීම 4 කියන අගය දන්නේ නැති අය ඇතිනේ සමහර විට. ඒක නිසා මේ අමතර දේවල් මම පැත්තකින් ලියන්නම්. මේ කෝණය දීලා තියෙන්නේ රේඩියන් වලින්. 5 බෙදීම 4 කියන්නේ රේඩියන් 5 බෙදීම 4 කියලා කියන්නේ. මං කියන එක ඇහෙන්නේ නැත්නම් කියන්න. ඔය ගහලා තියෙන්නේ ඒක බලන්න. මොකද්ද? මම මෙතන නිකන් දාන්නම්. රේඩියන් අගය රේඩියන් මෙතන දාන්නම් ඩිග්‍රී කියලා. ඩිග්‍රී වලින් කොච්චරද කියලා. නැත්නම් ඉස්සලා ඩිග්‍රී එකේ පස්සේ රේඩියන් වලින් දාන්න. එහෙනම් මේ අංශක වලින් අගය අංශක අපි සිංහලෙන් කරමු නේද? රේඩියන් සිංහලෙන් ලියන්න කවන්නේ. එහෙනම් අංශක වලින් 30 කියන්නේ නැත්නම් ඉස්සලාම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එකක් ලියන්න. අංශක වලින් 180 කියන්නේ රේඩියන් වලින් 5 කියන අගයට. දන්නේ නැති අය ඇති කියලා ඉතල ඉක්මනට මම ලියන්න. එතකොට එහෙනම් මේක දිහා බලාගෙන අනිත් ඒවා තීරණය කර හැකියි. අංශක වලින් 90 කියන්නේ කීයද කියලා කියන්න පුළුවන්. අංශක 180 රේඩියන් වලින් 5 නම් අංශක 90ක් කියන්නේ රේඩියන් 5 බෙදීම 2යි. ඒ වගේම අංශක 60ක් කියන්නේ රේඩියන් 5 බෙදීම 3ක්. ඔක මතක තියාගන්න වෙයි. ඒ වගේම අංශක 45 කියන්නේ රේඩියන් 5 බෙදීම 4ක්. අංශක 30ක් කියන්නේ රේඩියන් 5 බෙදීම 6ක්. ඔය දෙක 6 වහන එකක් නෑ ඕනනම්. අංශක සහ රේඩියන් අතර සම්බන්ධය අවශ්‍යයි නේද? පැත්තකින් ලියලා තියන්න. මොකද මේ ගාන හදද්දී අවශ්‍ය නැහැ දැන් පේනවනේ මේක අංශක කීයද කියලා එකපාරට අදහසක් නැහැ නේ ඔයගොල්ලන්ට. අංශක සහ රේඩියන් මෙහෙම සම්බන්ධතාවක ඉන්නවා. හරි මේකේ සීමාව හොයන්න තියෙන්නේ.
එහෙනම් ඔයගොල්ලෝ සීමා හොයන්න. දැන් සීමා සීම ගැන කරපු හින්දා මේකට අගය ආදේශ කළ උත්සාහ කරන්න බලන්න. ගැටලුව හදන්න. එහෙනම් මේකේ උත්තරය ගන්න ඔන්න සුළු කරන් යන්න. එහෙනම් මේක ලිමිට් එක හොයනවා කියන්නේ 5 බෙදීම 4 ආදේශ කිරීම මෙතන. එහෙනම් sin 5 බෙදීම 4 ධන cos 5 බෙදීම 4 බෙදීම 1 ධන tan 5 බෙදීම 4. එතකොට 5 බෙදීම 4 පුරුදු නැති අයට මේකෙන් බලන්න වෙනවා 5 බෙදීම 4 කියන 45. අර වගුවෙන් බලලා ආදේශ කරන නැත්නම් කටපාඩම් කරගන්න නැති එයාගේ ආදේශ කරන්න වෙනවා. බලමුනේ මම පොඩ්ඩක් බලන්නම් කවුරු හරි උත්තරයක් කියන්න බා. මැසේජ් එකක් දැම්මත් කවන්නේ. මැසේජ් එක දාපු එකක් තියෙනවා කවුරු. මම උත්තරයක් කියන එකයි ඉන්නේ ඒක නිසා try කරන්න කට්ටිය. ළමයි එතකොට sin 5 බෙදීම 4 කියන්නේ sin 45ට. 5 බෙදීම 4 රේඩියන් වලින් 5 බෙදීම 4ක් කියන්නේ අංශක වලින් 45ට. sin 45 එකයට මූල දෙකයි. එහෙම cos 45 මේ තියෙන්නේ එහෙම කාලවලද? සමහර විට සුළු කිරීම පොඩ්ඩ අමතක කියලා දන්නේ නැහැ බලමු අපි. උත්තරයක් නැද්ද? කවුරු හරි මැසේජ්. ඒක හරි. එකයට මූල දෙක උත්තරේ හරි. හරි. එකයට මූල දෙකයි හරි. ගොඩක් අයට ඇවිල්ලා තියෙනවා නේ. මාලවීට ඇවිල්ලා, ලසිතට ඇවිල්ලා, SP2. හරි උත්තරේ හරි. අපි බලමු. උත්තරේ එකයට මූල දෙක තමයි වෙන්නේ උත්තර. මේක ලොකු සුළු කිරීමක්
එන්නේ නැහැ අර සරල කරගත්තොත් එහෙනම් මෙහෙම බලන්න sin 5 බෙදීම 4 කියන්නේ 1ට මූල 2යි. මේ හරිය පෙනේනේ. දැන් මේක වහන්න. sin 5 බෙදීම 4 කියන්නේ 1ට මූල 2යි. මෙතනත් 1ට මූල 2යි. බෙදීම tan 5 බෙදීම 4 කියන්නේ tan 45 1 කියලා මතක ඇති. හරි? ඒක නිසා මේක කෙලින්ම 1යි 1යි 2යි කියලාම දාන්නම් කවන්නේ නැහැ. එක දණ එක ලියන්න ඕනේ නැහැ 2යි. එහෙනම් ඉතුරු මේක සුළු කරද්දී කොහොමද ලේසිම? මෙතන 1ට මූල 2 ඒවා දෙකක් තියෙනවා නේද? එහෙනම් 1ට මූල 2 වැඩි කිරීම 2 කියලා ලියන්න පුළුවන්. මෙතන තියෙන xx නම් x දාන x නම් ඔක 2x කියලා ලියන්න පුළුවන්. අන්න ඒ වගේ 1ට මූල 2 දාන 1ට මූල 2 කියන එක අපිට ලියුව හැකි 2ට මූල 2 කියන. මේ වගේ රාශි දෙකක් බෙදීම දෙකයි. ප්‍රශ්නාවත් අහන්න ඕගලන්ට ඔයාට ටච් එක ඇතිනේ. 2ට 2 කපලා යනවා. 1ට මූල 2යි උත්තරේ. කට්ටියට ඇහෙනවද මාව? ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. ඇහෙනවා හරි ආහෙනවලුනේ. ඉස්සලා මොකක් කරේ වුණා නේද? ඔව් සර් ඉර වුණා වගේ. ඉර වුණා නේ. උත්තරේ ආපු එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන අහන්න පුළුවන්. මේක හෝම්වර්ක් වලට දාන්න. සමන්නේ ඒක. අපි මම ලේසි ඔයගලන්ට හෝම්වර්ක් වලට තියන්න උත්තරෙත් එක්ක දෙන්න. එතකොට හරිනේ. මම දෙන්න මේ y සමානයි තව හදනවා. y සමානයි 2යි sin වර්ග x 1 ධන cos x බෙදීම 2යි. මෙන්න මෙහෙම සිතක් දීලා අපෙන් අහනවා සීමාව. පොඩ්ඩක් ඉන්න. x 5 බෙදීම 2ට එළඹෙද්දී x එළඹෙනවා 5 බෙදීම 2 විට සීමාව දෙන්න. සීමාව. ඉතින් මේක හෝම්වර්ක් වලට කියලා දාන්න දෙවෙනි එක ඉඩ තියන්න ඒකට. පොඩි ඉඩක් තියන්න. ලොකු ඉඩක් අවශ්‍ය නැහැ. රූල් 4ක් විතර තියන්න. රූල් 4ක් විතර. රූල් 4ෙන් උත්තර එනවා. මේකට උත්තර එනවා ආන්සර් ගෙදර හදන්න මම පොඩ්ඩක් වෙලා ඉතුරු කරගන්නම් එහෙම. ආන්සර් එක 2යි මූල 2 බෙදීම මූල 2 ධන 1. මේක විතරදී ලබා ගන්න. තුන්වෙනි එක ගන්න. සීමාව හොයන්න කියනවා. sin වර්ග x ඍණ cos වර්ග x බෙදීම sin x ඍණ cos x. ලිමිට් එක එළඹෙන x එළඹෙන සීමාව 5 බෙදීම 4. මේක හෝම්වර්ක් වලට
මේකෙත් අපි අර පරිමේෂිතවල සීමාව හොයද්දී අර්ථ විරහිත සංඛ්‍යාවක් ආපුවාම සුළු කරලි වෙලා සීමාව ආදේශ කරන ආකාරයට කරන්න ඕනේ. මේකේ සීමාව ආදේශ කරලා බලන්න අර්ථ විරහිත සංඛ්‍යාවක් කියන්නේ බලන්න. 5 බෙදීම 4 දැම්ම ගාම sin 5 බෙදීම 4 එකට මූල 2යි වර්ග වුණාම භාගයයි. මෙතනත් භාගයයි බිඳුවයි. මෙතනත් එකට මූල 2කට එකට මූල 2 කවලා බිඳුවයි එන්නේ නේ. බිඳුව බෙදීම බිඳුවයි කියන්නේ අර්ථ විරහිතයි. මේ සීමාව ආදේශ කරපු ගමන් බිඳුව බෙදීම බිඳුව වගේ අර්ථ විරහිත සංඛ්‍යාවක් එනවා. එහෙමනම් තව පොඩ්ඩක් සුළු කරන්න. මෙතෙන්ට දාන්න වර්ග දෙකක අතරේ. ඔබලා දාන්න. උත්තරේ කියන්නේ හරි. ඉස්සලා වගේ දාන්න වන්න උත්තරේ ගත්තා. අලුතෙන් ආපු අයත් ඉන්නවද දන්නේ නැහැ නේද? එහෙම ඉන්නවා නම් ප්‍රශ්නයක්. එහෙම ඉන්නවා නම් ඒගොල්ලන් එකපාරට තේරෙන්නේ නැති. මේක සීමාව ආදේශ කරලා බලන්න. එතකොට මේක අර්ථ විරහිත සංඛ්‍යාවක් එන්නේ. sin x කියන්නේ sin 5 බෙදීම 4 එකට මූල 2යි වර්ග වෙද්දි භාගයයි. මම නිකම ලියන්නේ ඒක ලියන්න එපා. ඔයගොල්ලෝ භාගය රින භාගි බෙදීම එකට මූල 2 රින එකට මූල 2 එන්නේ. බිංදු බෙදීම බිංදු අර්ථ විරහිතයින් ඔහොම සීමාවක් වෙන්න බෑ අපිට. මේක ටිකක් සුළු කරලා සීමාව ආදේශ කරන්න. එහෙනම් සමානයි ලියනවා. කාටද ආපු එක නේද බලමුද? නෑ තාමත් නෑ. සීමාව x ගේ සීමාව ලැබෙනවා 5 බෙදීම 4ට y ගේ සීමාව හොයන්න කියන්නේ. එන්නද කාටද? නෑ. දෙක බෙදීම මූල දෙකද? දෙක බෙදීම මූල දෙක කියන්නේ කීයද අන්තිම උත්තරේ එතකොට? දෙක බෙදීම මූල දෙක තව සුළු කරහයි. දෙක බෙදීම මූල දෙක කියන්නේ මූල දෙකයි. උත්තරේ හරි. දෙක බෙදීම මූල දෙක කියන්නේ මේක තව සුළු කරහයි. දෙක කියන්නේ මූල දෙකේ වර්ගයනේ. දෙක කියන්නේ මූල දෙක වර්ග කරොත් ලැබෙන්නේ මේ රාශිය නේද? මේක මෙහෙම ලියන්නේ. මූල දෙකේ වර්ගය බෙදීම මූල දෙකයි මූල දෙකට මූල දෙක කපලා යනවා. උත්තරේ මූල දෙකයි. හරි. ඒ ගත්ත උත්තරේ හරි. මෙහෙම තිබ්බත් ලකුණු හම්බෙයි සමහරවිට. එහෙම තියන්න. දෙක බෙදීම මූල දෙක. තව ආපුවද? දෙක බෙදීම මූල දෙක මේ මූල දෙක උනේ කොහොමද කියන්නකෝ අර එතෙන් නිකන් හැදුවා හයි. දෙක බෙදීම මූල දෙක වෙන්නේ මෙහෙමයි. දෙක කියන්නේ මූල දෙකේ වර්ගයනේ දැන් අපි කිව්වොත් එහෙනම් මූල 3 වර්ගය සමානයි 3යි නේද? මූල 3 වර්ග කරද්දී වර්ගමූලේ නැති වෙනවා 3 ඉතුරු වෙනවා. අන්න ඒ වගේ මෙතන දෙක තියෙන එක අපිට හදාගන්න වෙනවා. දෙක කියන එක ලියා ගන්න වෙනවා මූල දෙකේ වර්ගය ලෙස. මූල දෙකේ වර්ගය කියන්නේ දෙකයි වෙනසක් නැහැ දැන් ඔහොම ලිව්වොත්. මූල දෙකේ වර්ගය කියන්නේ දෙකමයි. ඉතින් ඒක නිසා දෙක වෙනකොට මේක ලියලා තමයි කපන්න වෙන්නේ. දැන් එක මූල දෙකක් කපන්න. මේ මූල දෙකට මේ මූල දෙකේ වර්ගයෙන් එකක් කපලා යනවා මූල දෙකක් ඉතුරු වෙනවා. හරි නේද? ප්‍රශ්නයක් තියෙන නාන්න. දෙක කියන එක ඕනම සංඛ්‍යාවක් x කියන එකක් x කියලා සංඛ්‍යාවක් තියෙනවා ඒක මූල x වල වර්ගය කියලා ලියන්න පුළුවන්. හරි හරි හරි. ඕකේ. හරි මාව සීමා වෙනවා. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ sin x ඍණ cos x ඒ වගේම sin x ධන cos x බෙදීම sin x ඍණ cos x පොදු පදේ ඔහොම කපලා දාන්න.
sin x ඉන cos x පදේ කපලා යනවා උඩයට හරය සහ ලවය දෙකේම තියෙනවා. එහෙනම් දැන් සීමාව ආදේශ කරන්න අර්ථවත් බවක් තියෙනවා සීමාවට. අර්ථ විරහිත සංඛ්‍යා ලැබෙන්න බෑ. එහෙනම් sin 5 බෙදීම 4ට sin x ආදේශ කරනවා sin 5 බෙදීම 4 කියන්නේ එකයට මූල 2යි. cos 5 බෙදීම 4 කියන්නේ එකයට මූල 2යි නේ. ඉතින් මම ඒක දැම්ම ලියන්න බෑනේ. sin x ධන cos x කියලා ලියලා උත්තරේ දාන්න වෙන්නේ. එවනම් සමානයි සීමාව ආදේශ කරනවා එකයට මූල 2 ධන එකයට මූල 2. සමහර අය වෙන් පුරුදු නැත්තම් කෙලින්ම මූල 2 කුඩා බුද්ධාරම් සුළු කරන්නේ තෝකම තමයි. හරි දෙකයට මූල 2යි. දැන් ඉතින් මෙතනින් යාට එහෙම කරන්න. මෙතන ආවනම් එහෙම x බෙදීම මූල x කියලා. ඒ වගේ ලාටත් ලියන්නේ x බෙදීම මූල x කියන්නේ මේක මූල x ගේ වර්ගය. අන්තිමට ඉතුරු වෙන්නේ මූල x. ඔහොම. ඒ නිසා මෙතනත් ලියනවා දෙක බෙදීම මූල 2. පුරුදු නැතිනම් මම ලියලා පෙන්නන්නම්. මූල 2 වර්ගයේ බෙදීම මූල 2යි එක මූල 2ක් කොහොම කැන්සල් වෙනවා. මූල 2යි උත්තර. හරි ඊළඟ අවස්ථාවලමයි මෙහෙම ගන්නොත් වෙන්න පුළුවන්. දැන් තියරි වශයෙන් ගොඩාක් කරන්නේ නැතුව අපි ගණන් හදමු. එහෙම. කලින් කරේ x එළඹෙනවා 1 විට x එළඹෙනවා 5 බෙදීම 4 ඔය වගේ සීමානේ. මේවා පරිමිත සීමාවන් කියන්නේ නේද? අපි දන්නා ඉලක්කන්නේ පරිමිතයි. පරිමිත අගයන් නැත්තම් අනන්තය ඇවිල්ලා නැහැ තාම. මෙන්න මේ වගේ සීමා හොයනවා වගේම අනන්තය x වල සීමාව අනන්තයට එළඹෙද්දි සීමා හොයන්න එනවා. x එළඹෙනවා ධන අනන්ත වෙන්නත් පුළුවන් ඍණ අනන්ත වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවල සීමා හොයන්නත් වෙනවා. එහෙනම් එහෙම තියරි පාර්ට් එකක් නිකන් නමක් ලියලා අපි ගණන් ටික හදමු. ලියන්න. මාතෘකාව මෙහෙම ලියන්න. සර් කලින් ජාතිය කලින් ජාතිය තව එක ගණන් බැරි වෙනවා. මොකද? අපි කලින් හදුවා වගේ තව එක ගණනක් හදමුද? සයින් දන්නේ. මේ ජාතිය ගණන්ද? ඔව්. ත්‍රිකෝණමිතික සිතක් සම්බන්ධයක්ද? ඔව් ඔව්. දෙන්න. මම කොහොමද ඔයගලන්ට අමතර ගණන් ටිකක් දාන්නම්. මේ පේපර්ස් ගොඩාක් තියෙනවා. සීමා. පොඩ්ඩක් ඉන්න. නැත්නම් ඉතින් මම හිතලා එකක් දෙන්නම් ඉවරයි නේද? ඉස්සලාද විදිහක් ආකාරයක් එන්න අර කපලා යන විදිහකක්ද? කැපිලා යන එකක් නම් හොඳයි නේ. එහෙනම් සීමාව හොයලා දෙන්න. tan x ධන cos වර්ගයේ x. මම සාමාන්‍ය ආදේශයක් තියෙන එකක් දෙන්නම්. sec කියන්නේ කොහොමද cos x sec වගේ දෙන්න නැතුව ඇති නේද? මේ කියන්නේ එකයට cosec කියන්නේ එකයට sin sec කියන්නේ එකයට cos කියලා ඒවා නැතුව ඇති ඕගොල්ලන්ගේ සිලබස් එකේ. මම ඒක හරියට දන්නේ නැහැ. මැච් කරන අයට නම් තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නේ. ඒ වගේම නැතුව කරන්න. sec කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ තාම. ඒතකොට ඒකත් උගන්වන්න වෙනව වෙනවනේ. දැන් tan cos sin විතරක් කරමු අපි. හරි. මෙතෙන්ද දෙන්න. sin වර්ග x ධන 4. මේක මට සීමා හොයලා දෙන්න x එළඹෙනවා. ඔන්න ඍණ. x එළඹෙනවා 5 බෙදීම 6.
මොකක් හරි වෙලාද? උත්තරයක් දාලා නේ. මූල දෙකක් එනවා කියලා දාලා තියෙනවා ලසිත් පෙරේරා. බලමු මමත් උත්තරේ දන්නේ නැහැ මං හිතලා දුන්න එක. එක්කෙනෙකුට මූල දෙක ඇවිල්ලා තියෙනවා. තව කවුද? හරි හදමු. මේක ඉතරම අමාරුවක් නෑ ආදේශයේ පමණයි තියෙන්නේ. tan x. tan 5 බෙදීම 6 කියන්නේ ළමයි 5 බෙදීම 6 කියන්නේ 30ට. tan 30 කියන්නේ 1ට මූල 3යි. ධන. cos 5 බෙදීම 6. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඔන්න ඔය සංඛ්‍යාවේ වර්ගය. cos වර්ග x තියෙන්නේ. එක්කෙනෙක් තව කියනවා සර් ඒ ඉස්සෙල්ලා ප්‍රශ්නේ උත්තරය. හරි ඕකේ. හරි මේක උත්තරේ මොල් දෙයක් කියලා නෙමෙයි කියලා දෙන්න. හරි sin වර්ග x. sin වර්ග x කියන්නේ එතකොට sin 30 වර්ගය. sin 30 භාගය කියලා මතක ඇති වගුව බලන්න ඕගලන්ට අමතක නම් භාග වර්ග වෙද්දි මම මෙහෙම ලියන්නම් කවන්නේ භාග්‍ය වර්ගය. ධන 4යි. මෙන්න මේක සුළු කරන්න. එන 1ට මූල 3 ධන. මෙතන මූල 3 වර්ගය 3යි 2 වර්ගය 4යි. බෙදීම 4න් 1 ධන 4යි. ආ චුට්ටක් සුළු කරලා තිබ්බහම ඇති මහා ගොඩක් සුළු කරන්න ඕනේ නැහැ. මෙතන 1ට මූල 3යි මෙතන මූල 3 බෙදීම 2 වර්ගය මූල 3 වර්ගය 3යි 2 වර්ගය 4යි. එහෙනම් මෙතන කුඩා පොදු වරන් සුළු කරමු. සමානයි 4යි මූල 3යි කුඩා පොදු ගුණාකාරය මේ දෙන්නයි ගුණිතේ කුඩා පොදු ගුණාකාරය ගන්න මූල 3ට මූල 3 කැපෙනවා 4 ඉතුරුයි ධන 4ට 4 කැපෙනවා මූල 3 ඉතුරුයි නේ මෙතන මූල 3 ඉතුරුයි 3යි මූල 3යි ඒක අමතක නම් කුඩා පොදු වරන් සුළු කරන් දැනගන්න ඕනේ මේ දෙකේ ගුණිතේ කුඩා පොදු ගුණාකාරය කියලා ගන්න ඊළඟට කරන්නේ මේ කුඩා පොදු ගුණාකාරය ගත්ත සංඛ්‍යාව බෙදනවා මේකෙන් මූල 3ෙන් බෙදුවොත් මූල 3ට මූල 3 කැපෙනවා 4 ඉතුරුයි. ඊළඟට මේ සංඛ්‍යාව බෙදනවා 4ෙන් 4 කපලා ගියාම මූල 3 ඉතුරුයි. මේ මූල 3 හැබැයි 3ෙන් වැඩි වෙන්න තියෙනවා 3යි මූල 3යි. අතර ගන්නම්. මේක ලියන්න පුළුවන් 4යි 4ෙන් 1යි. 4යි 4ෙන් 1යි. ඒක විෂම භාග කරගන්න පුළුවන් නේද එකපාර? කුඩා පොදු ගන්න දෙයක් නැහැ ඒක. ඔන්න කුඩා පොදු අරන් කරන්න 4යි 4ෙන් 1යි කියන ළමයි 4ක් 4 16යි 17යි. 17 බෙදීම 4යි. එහෙනම් 4 4 කපලා දාලා 17යි මූල 3 තියන්න ඉතරයි උත්තරේ. 4 ධන 3යි මූල 3 බෙදීම 17යි මූල 3. අවසාන උත්තරේ දශම වලින් උස්සන්න කියනවා නම් ඉතින් මූල 3ට 1.73 දාලා සුළු කරන්න ඕනේ. එහෙම බලාපොරොත්තු වෙන එකක් නෑ මං හිතලා දුන්න ගාණක් රවුන්ඩ් උත්තරේ නෑ තමයි දෙන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට. මූල 3ට 1.73 දාලා අවශ්‍ය නම් සුළු කළ හැකියි. ළමයි මම තියරි ටික ආවරණය කරා මෙන්න මෙහෙම. ඔයාලා හොඳ ගණන් සෙට් එකක් නම් තියෙනවා. ඉතින් මම දෙන්නම් අමතරව හදන්න. ත්‍රිකෝණමිතික සිත සම්බන්ධව හොඳ සෙට් එකක් තියෙනවා. මෙන්න මේ පොතේ පොඩ්ඩක් ඉන්න. වෙනවද දන්නේ. මෙන්න මේ වගේ එක දිගටම හදන්න ගණන් සෙට් එකක්ම තියෙනවා. මම මාක් කරලා දාන්නම්. ඔයගොල්ලන්ගේ WhatsApp group එකක් තියෙනවා. ඒක හරි කමන්නේ. ඒකට දාන්නම්. උතර මේකේ අර ඔයගොල්ලන්ට අවශ්‍ය මට්ටම මට හිතෙන විදිහට මම මාක් කරලා දාන්නම්. හරි. ඊළඟට ඊළඟ මාතෘකාව ලියන්න. x එළඹෙනවා ධන හෝ ඍණ අනන්තයේ විට. x එළඹෙනවා ධන හෝ ඍණ අනන්තයේ විට ඉහත ආකාරයේ සිතවල සීමා සෙවීම. කලින් කරපු ආකාරය. ඉහත ආකාරයේ සිතවල සීමා සෙවීම.
කට්ටිය ලියා ගන්න බැරි වුණොත් එහෙම කියන්න මම ටිකක් ඉක්මනට වකනවා. හරි පොඩි පොයින්ට් එකක් තියෙනවා. මෙහෙම ලියන්න එක. මෙහිදී සීමාවේ අර්ථවත් බව රැක ගැනීමට පහත උපක්‍රමයේදී මේකේ දෙකක් තියෙනවා කරුණු. පළවෙනි කරුණ ලියන්න. මෙන්න මේ වගේ බහුපදසිත x වල පස්වෙනි බලය 5x වර්ගය ධන 3. ඔන්න ඔහොම බහුපදසිතයක් තිබුණොත් එහෙම මේකේ වැඩිම බලය පිටතර ගන්න ඕනේ. වැඩිම බලය පිටතර ගන්නවා කියන්නේ x වල පස්වෙනි බලය පිටතර අරගෙන සුළු කරලා තමයි සීමාව ආදේශ කරන්නේ. හේතුවක් තියෙනවා ඒක ගාන හදද්දි පෙන්නන්නම්. සාමාන්‍ය බහුපදසිතයක් આવොත් එන ඇහෙන ඇති නේද? බහුපදසිතයක් આવොත් එම සිතේ පවතින වැඩිම බලය පිටතරගෙන සුළු කරන්න ඕන. නැත්නම් ඉතින් ඔයගලන්ට ඒකේ සීමාව හොයන්න වෙන්නේ නැහැ. ඉතින් x5 එළියට ගත්තොත් එක ධන සුළු කරන ඉතින් මම පෙන්නන්නම්. x5ක් එළියට ගත්තා. ඒක නිසා මෙතන ලියන්න වෙනවා කීයද? x වල 5ක්ම අරන් තියෙන්නේ. යට සංඛ්‍යාවක් ලියන්න වෙනවා කැපෙන්න. 5 බෙදීම x ගණේ ලියුවොත් තමයි මේ සංඛ්‍යාව හැදෙන්නේ. 5 ඉතුරුයි x 3යි x5යි සුළු වෙද්දී x වර්ගයක් ඉතුරු වෙනවා. ධන 3 බෙදීම x5 වර්ගයක් එන්නේ. මම ඒවා ගන්න විදිය පෙන්නන්නම්. කොහොමද සම්මතය තමයි x එළඹෙනවා ධන හෝ ඍණ අනන්තයේ විට සීමා සොයද්දී බහුපදසිතයක් නම් වැඩිම බලය පිටතට අරගෙන සුළු කරලා තමයි සීමාව ආදේශ කරන්නේ. ඒක ටග් ගාලා ලියලා තියෙමු. එක දාන්න. බහුපදසිතයක නම් x වැඩිම බලය පිටතටගෙන සුළු කිරීමෙන් පසු සීමාව ආදේශ කළ යුතුයි. x වැඩිම බලය පිටතටගෙන සුළු කිරීමෙන් පසු සීමාව ආදේශ කළ යුතුයි. දෙක අපි අනිත් වර්ග දෙකේදීත් එහෙම කරනවා. කියන්නකෝ. දෙවෙනි එක පරිමේය හෝ වීජීය ශ්‍රිතවලදී පරිමේය කියන්නේ මොනවද ළමයි? පරිමේය කියන්නේ හරය සහ ලවයේ දෙකේම ප්‍රකාශන තියෙනවා. x වර්ග ධන 2 3යි x වර්ගයේ ධන 1. මේවා තමයි පරිමේය ශ්‍රිත. වීජීය ශ්‍රිත කියන වර්ගමූල ප්‍රකාශන අඩංගු නම් එයා වීජීය ශ්‍රිත. වර්ගමූල x බෙදීම 3යි වර්ගමූල x 5. ඔන්න ඔහොම මේවාත් එහෙම මේවා පරිමේය ශ්‍රිත. උඩ හෝ යට තිබුණාට ප්‍රශ්නයක් නැහැ. හරය හෝ ලවයේ දෙකේම වර්ගමූල පද තියෙන්න ඕනේ නැහැ. මොකද්ද මං කිව්වේ? පරිමේය හෝ වීජීය ශ්‍රිතවලදී ලවයෙන් සහ හරයෙන් ඒවායේ වැඩිම බල පිටතරගෙන ලවයෙන් හා හරයෙන් ඒවායේ වැඩිම බල පිටතරගෙන සුළු කර සීමාව ආදේශ කළ යුතුය. හරි දැන් උදාහරණ වලින් ගමු. ඒවායේ වැඩිම බල පිටතරගෙන සුළු කර සීමාව ආදේශ කළ යුතුය.
ඒ වර්ගයේ උදාහරණ පළවෙනි එක මම දෙන්නම් මේ එකක්. අපිට හොයන්න කියනවා ලිමිට් එක. ඔයගොල්ලන්ගේ පේපර්ස් එකක් හොයාගන්න බලන්න ළමයියා. එතකොට ඒ වල ගණන් ටික හදනවා කියන්නේ ගොඩක් වටිනවා. එතකොට සීමාව තේරෙනවනේ හදන්න ඕන සීමාව. x ගණය දන 2x වර්ගය ධන 1. x එළඹෙනවා අනන්තයේ විට සීමාව හොයලා දෙන්න. මේකට ළමයි නිකම්ම සීමාව ආදේශ කරාට අවුලක් නැහැ. එතකොට එන්නේ අනන්තය කියලා. එතකොට ඉලක්කමක් එන්න තියෙන ඉඩ අඩු වෙනවා. අර අර්ථාත්භාවයක් ගන්න තමයි මේකේ අනිවාර්යෙන්ම. නැත්නම් හැම එකටම එන්නේ අනන්තය. බහුපදශිත හැම එකටම අනන්තය තමයි එන්නේ එහෙම වුණොත්. හිතන්නකො බහුපදශිත මං ගන්නම් 5x ධන 2 තිබුණත් මේකට අනන්තය දැම්මොත් අනන්තයම තමයි. ඒක නිසා මේකේ අර්ථයක් නැහැ හැමතිස්සෙම අනන්තය වෙනවා. ඒකින්ද මේ බහුපදශිත සුළු කරද්දී නැත්නම් සීමාව හොයද්දී වැඩිම බලය පිටතට ගත යුතුයි. මම පළවෙනි ගණන හදලා දෙන්නම්. එහෙනම් මේක සමානයි වැඩිම බලය පිටතට ගන්න. සීමාව x වල 3 බලය එළියට අරන් සුළු කරන්න ඕනේ. x වල 3 එළිය තියන්න. ඉතුරු ටික ලියන්න බලන්න. x අනන්තයට එළඹෙද්දී සීමාව හොයන්න. x වල 3 එළියෙන් සාධකයක් වශයෙන් එළියට ගත්තාම 1 ඉතුරු ඉන්න තැන එන්නේ. x ගණන 1 වැඩිනාම x ගණන ධන අන්න වැඩි. මෙතන 2x වර්ගය තියෙන්නේ. නමුත් මෙතන x ගණයක් එළියට අරන් එහෙනම් යටින් x එකක් ලියන්න වෙනවා. මොකද ಗುಣ වෙද්දී ඒ x එක මේ x ගණයෙන් එක බලයක් කපලා යන්න ඕනේ. මෙන්න ලිව්වා 2 බෙදීම x. නිකමට ගුණ කරලා බලන්න මේ දෙක. x ගණය වැඩි කිරීම 2 බෙදීම x. එතකොට 2 මෙතන ඉතුරු වෙද්දී මේ x ගණය සමග සුළු වෙලා x වර්ගයක් ඉතුරු වෙනවා. වැඩි කරන්න බලන්න. x ගණය මේකේ වැඩි කරද්දී x වල පළවෙනි බලයට x වල තුනේ බලය එකක් කපලා යනවා. x වර්ගයක් ඉතුරු වෙනවා මේ විදිහට. යට මොකුත් නැහැ. එහෙනම් ඒ විදිහට මෙතන ලියන්නේ එකයට x3යි කියලා. එකයට x3යි කියලා ලියන්නේ. ඔන්න ඔහම වැඩිම බලය පිටතරන් සුළු කරන්න. ඒක ලියන්න ඕනේ. එහෙනම් අගේ ආදේශ කරන්න සීමාව ආදේශ කරන්න. එහෙනම් මේක ආදේශ කරද්දී x වල අනන්තයගේ මෙතෙන්ට දාන්න. අනන්තයයි. අනන්තයේ තුනේ බලයවත් අනන්තයම තමයි. මෙතන ඉතුරු වෙනවා 1 ධන 2 යට අනන්තය. ධන 1 යට අනන්තයේ තුනේ බලය කියන්නේ අනන්තයම තමයි. එහෙනම් පැහැදිලිවම පේනවා මෙතන බිඳු වෙන්නේ. 2 යට අනන්තය කියන්නේ බිඳුව. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවකින් බෙදුනහම බිඳුවයි. එහෙනම් අනන්තය වාරයක් 1 ධන බිඳුව ධන බිඳුව. උත්තරේ ඒකට එන්නේ අනන්තය කියලා. ඉවරයිද? දෙවන ගැටලුව පරිමේෂිත දෙන්න සීමාව x ලැබෙනවා ධන අනන්තය.
x වර්ගයේ ධන x ධන 1යි. බෙදීම x වර්ගයේ ධන 2යි x ධන 3යි. සර් දැන් ඔක දිහා බලපු ගමන්ම තේරෙනවා නේ අනන්තය කියලා උත්තරේ. එතකොට ඒක කලින් ඒ විදිහට එකේ- හදන්න. නෑ දැන් කලින් අනන්තය එකේ- දැම්මම ඔව් කලින් එකේ තේරෙන්නේ. ඔව්. කලින් එකේ නේද මේකේ නම් කොහොමත් අනන්තය බෙදීම අනන්තය අර්ථයක් නැහැ. කලින් ඔව්, එකේ එතකොට නම් ඒ අර වගේ අර්ථවත් කවරක් කරලා කලින් එතකොට එකේ ඇයි නම් අපි එහෙම සීමාව දාලා හදන්නේ? තේරුන්නේ නැහැ. ආයි චුට්ටක් කියන්න. දැන් අපිට අනන්තය දැම්මහම දෙකපු ගමන් ඒක උත්තරේ අනන්තය කියලා තේරෙනවානේ. එතකොට ඇයි බහුපද සුදු සිතේක පාට අනන්තය අනන්තය වෙනවා. දාලා හදන්නේ අපි? අනන්තය කෙලින්ම ආදේශ කරන්නේ නැත්නම් ඇයි කියලා දාන්නේ. ඔව් කෙලින්ම තේරෙනවානේ ඒක අපිට. ඔව් බහුපද සිතේකට හරි එක නේද? මේ නෝට් පොතේ තියෙන මේ විදිහට තමයි මේ දැන් මෙහෙම තිබුණොත් සමහර සිත වලට හරියන්නේ නැතුව ඇති ඔක. දැන් මේකේ තිබුණේ x වල 3 බලය නේද? කලින් තිබුණේ x වල 3නේ. x වල 3 ධන 2යි x වර්ගයේ ධන එකනේ තිබුණේ. මෙහෙම තමයි සිතේ තිබුණේ. කෙලින්ම අනන්තය දැම්මත් අනන්තය ධන එකත් අනන්තයම තමයි. කෙලින්ම ආදේශ කරත් එනවා ඒකේ. හැබැයි ඉතින් මේවල ඍණ බල එහෙම ඒ ඍණ බලයක් આવොත් ඒක පරිමේෂිත බවටපත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නැතුව ඇති. මේ නෝට් පොතේ නම් තියෙනවා එහෙම. සාමාන්‍ය අනන්තය ආදේශ කර නැත්නම් බහුපද සිතයකට ආදේශ කරද්දී ඒක ප්‍රශ්නයක් නැතුව ඇති. ඒක චුට්ටක් බලමු කෙලින්ම ආදේශ ගන්න පුළුවන් ඒක නම්. හැබැයි පරිමේෂිත වලට නම් හරියන්නේ නැහැ අනිවාර්යයෙන්ම. මේක පැහැදිලිවම පේනවා. මේ අනන්තයේ බෙදීම අනන්තයක් කියන්නේ අර්ථ විරහිතයි. බලමු උත්තරයක් දාලා තියෙන එක. මොකද තේරුන්නේ නැහැ. සර් මාත්‍රිකාව කියනවාද කියලා තියෙන්නේ හරි. උත්තරේ දාලා තියෙන එක්කෙනෙක් 1 කියලා පරණ එකක්ද මේ? හරි. මාත්‍රිකාව. මේකේ මාත්‍රිකාව කිව්වේ මම x ලැබෙනවා ධන හෝ ඍණ අනන්තය විට ඉහත නැත්නම් අපි කලින් කරපු සිතවල සීමාව සෙයි. මේ කියන්නේ x ලැබෙනවා ධන හෝ ඍණ අනන්තය විට පළමු සිතවල සීමාව සෙයි. එහෙම මාත්‍රිකාවක් ලිව්වේ. පළමු සිතවල සීමාව සෙයි. පළමු කියන්නේ ඔය මුලින් අපි සිත වර්ග කීපයක් කිව්වා. පරිමේෂිත බහුපද සිත කියලා. ඒව ගැන. සමානයි ළමයි. මේක පරිමේෂිතයක්. හරේ සහ ලවේ වැඩිම බල එළියට ගන්න. එක ආදේශ කරලා බලන්න අනන්තය ආදේශ කරොත් ලැබෙන්නේ අපිට මේවා එකතු කරලා ගත්තොත් අනන්තය බෙදීම අනන්තයි කියලා. අර්ථයක් නැහැ නේ. ඒක නිසා මේකේ x වර්ගය එළියට ගන්න සීමා x වර්ගය එළිය. ඉතුරු ටික දාන්න. x වර්ගය එළියට ගත්තාම 1 ධන මෙතන x ඉතුරු වෙන්න ඕන අවසානයේදී එහෙනම් 1 යට x වෙන්න ඕන. ධන 1 යට x වර්ගය වෙන්න ඕන. බලන්න වැඩි කළා x වර්ගයට x වර්ගය කැපෙනවා 1යි ඉතුරු වෙන්නේ. ඔක බෙදීම. මේකෙත් x වර්ගය එළියට ගත්තා. 1 ධන 2 බෙදීම x. එතකොට 2යි x ඉතුරු වෙනවා. ධන 3 බෙදීම x වර්ගය. සැකයක් තියෙනවා නැවත වැඩි කරලා බලන්න x වර්ගය ඊට පස්සේ මේ දෙක ගුණයේදී 2 ඉතුරුයි x වර්ගයට x එකක් කපලා යනවා 2යි x.
මේක වැඩි කරද්දී x වර්ගය කපලා ගිහලා 3 පමණක් ඉතුරු. දැන් සීමාව ආදේශ කරන්න අර්ථයක් වෙනවා. x වර්ගයට x වර්ගය කපන්න. උත්තරේ 1යි කියලා එක්කෙනෙක් දාලා තිබුණා හරි. පැහැදිලිවම මේවා බිඳු වෙනවානේ. සීමාව ආදේශ කරනත් එක්කම 1ට අනන්තයේ බිඳුවයි 1ට අනන්තයේ වර්ගය සියල්ල බිඳු වෙනවා. උත්තරේ 1යි. තුන්වෙනි එක සීමා 2 ධන x වර්ගයේ භාග්‍ය බලය ධන x මේක අනිවාර්යයෙන්ම පරිමේ රීජ්‍යශ්‍රිතයක් ගන්නට වෙන්නේ බෙදීම x එළ වෙනවා අනන්තයට විට සීමා. දැන් සීමා ගැන ඔයගොල්ලෝ දන්නවා ළමයි ගොඩක්. ඔය මේ තව එක එක රටා කියවෙන්නේ මේ මොකද ප්‍රශ්න කරන් යද්දී එන ප්‍රශ්න විසඳන්න නේද මේ භාග සංඛ්‍යා නැත්නම් වර්ගමූල සම්බන්ධ සිත තියෙන අනන්ත ආදේශ කරාම අර්ථයක් නැති වෙනවා. එන සුළු කරන් දින ප්‍රශ්න නැති වෙන්නයි මේවා කරන්නේ. කීපේ දැන් තව ටිකයි තියෙන්නේ. කරන්න බෑ. මේකට සීමාව ආදේශ කරොත් ළමයි පැහැදිලිවම අනන්තයේ බෙදීම අනන්තයෙන් ඉන්නේ හරියන්නේ නැහැ. ගාන හදන්න බෑ. මම පොඩි අවස්ථාවක් දෙන්නම් ගාන චුට්ටක් සුළු කිරීම අමාරුයි. try එකක් දෙන්න බලන්න එක්කෙනෙක් ඉස්සලා උත්තරයක් ගත්තා නේ බලමු කාට හරි පුළුවන්ද කියලා. මේ වල තියෙන හරය සහ ලවයේ තියෙන වැඩිම බලය පිටතර ගන්න. x තමයි ගන්න වෙන්නේ. මෙතන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ළමයි මෙතන x වර්ගය එළියට ගන්න x වර්ගය එළියට ගත්තට ඒක වර්ගමූලය ගද්දී x වෙනවා එළියට එද්දියා ඒක නිසා සුළු කරද්දී ඒ ගැන හිතලා කරන්න ආයි කියනවා 2 ධන x වර්ගය කියන කොටස ගත්තොත් එහෙම x වර්ගය එළියට ගන්න හැබැයි ඒ x වර්ගයේ වර්ගමූලයේදී x වෙනවා ඒක ඒ x උයි මේ x උයි එළියට අරන් කපන්න පුළුවන් මම හිතන්නේ තව චුට් වෙලා දෙන්නම් නැත්තම් මම කරන්නනේ සීමා මේ වගේ එකකදී සුළු කරනවා වැඩිම බලය එළියට අරන් කිව්වා. එහෙනම් මම ලියන්නම්. මේ කොටසේදී x වර්ගය ඉස්සලා ගන්නම්. x වර්ගය එළියට ගත්තා. එතකොට ඉතුරු වෙන්නේ 2 බෙදීම x වර්ගය ධන 1යි. ඔන්න ඕකේ භාග්‍ය බලය තියෙනවා හැබැයි. මේ සම්පූර්ණ එකේ භාග්‍ය බලය තියෙනවනේ. ඒකේ භාග්‍ය බලය ගද්දි මේ x නැතු වෙනවා ඉතින්. මේක නැතුව ගිහලා මෙතන භාගය වෙනවනේ. කමන්නේ මම ලියන්නම් පොඩි. මෙතන x වර්ගය. මෙන්න මේකෙන් x වර්ගය එළියට ගත්තාම x වර්ගය එළියේ 2 මෙතන දෙකනේ 2 බෙදීම x වර්ගය ධන 1යි වැඩි කළා බලන්න x වර්ගයට x වර්ගය කැපෙනවා 2යි x වර්ගය 1 වැඩි කරාම x වර්ගය හරි මේකේ භාග්‍ය බලය තියෙනවා ධන x ඔය එක බෙදීම සම්පූර්ණ x තියෙනවා x එළවෙනවා අනන්තයට ඉතුරු ටික කරන්න පුළුවන් නේද දැන් වර්ගමූලය හොයන්න එතකොට x වර්ගය x බාටපත් වෙනවා මේ x සහ මේ x සහ මේ x කපන්න පුළුවන් සාධක වශයෙන් එළියට ගන්න. සීමාව x වාරයක් 2 බෙදීම x වර්ගයේ ධන 1
භාග්‍ය බලය ධන x බෙදීම x. මේක ළමයි එළියට අරගෙන පෙන්වන්න ඕනේ නැහැ මේ x එක. මෙහෙම තියෙද්දිම සාධකයක් වශයෙන් මේ x එළියට ඇවිල්ලා මේ x කපලා යන බව පෙන්වන්න. මෙහෙම කපලා දාන්න. x ලැබෙනවා අනන්තය. පියවර වලට ලකුණු දෙන්නේ නැහැ එහෙම. උත්තරේට ඉක්මනට ගියාට කමන්නේ. මෙතන මේ x මේ x විතරක් කපන්න බෑ. මොකද මේ ධන ලකුණක් තියෙදි කපන්න බෑ එහෙම. x එළියට නම් තමයි කපන්නේ. ඒක නිසා මෙහෙම තුනම කපලා මෙතන එක දාන්න ඕනේ. එහෙනම් සමානයි. සීමා x ලැබෙනවා අනන්තය. දෙක බෙදීම x වර්ගය ධන 1. ඔර උත්තරය දාලා දන්නේ. නෑනේ. දෙක බෙදීම x වර්ගය ධන 1. භාග්‍ය බලය ධන 1. දැන් ආදේශය කරන්න සීමාව. දෙක යට අනන්තය වර්ගය. කිසි ප්‍රශ්නයක් නැහැ බිඳුවයි. ඊට පස්සේ x පද නැහැනේ. උත්තරේ 2යි නේ. මම ආදේශ කරන්නම් කමන්න 1 යට 2 යට අනන්තය වර්ගය ධන 1. භාගය ධන 1යි. කොහොමද මේ පදේ බිඳුවයි 1 වර්ගමූලය එකමයි. උත්තරේ 2යි. ඉවරයිද නේ? එහෙනම් සියලු සිතවල සීමා හෙව්ව හැම තව ප්‍රමේය වර්ග කීපයක් තියෙනවා විවිධ බහුපද සිත සඳහා බලමු මෙහෙම. මාත්‍රාවක් ලියන්න මෙහෙම මාත්‍රාවක් තමයි. මේකෙන් මම යමක් පැහැදිලි කරනවා. මූලික සීමා ප්‍රමේය. මූලික සීමා ප්‍රමේය. ඒක වහන්න නේද? ඉවරද දන්න. කාට හරි තේරුම් නැත්නම් මේක අහන්න කමක් නැහැ. මම ටක් ගාලා විස්තර කරන්න. සුළු කිරීම සම්බන්ධ දෙයක් තියෙනවා. මැසේජ් එකක් හරි දාන්න එහෙමනම්. හරි. මූලික සීමා ප්‍රමේය කරලා ඉන්නම්කෝ ආයේ ඔය අතරේ ප්‍රශ්න අහන්න. මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් එන්නේ. සීමාව x a ට එළඹෙද්දී x වල n ඍණ a වල n බෙදීම x ඍණ a සමානයි n a n ඍණ 1යි. එන්න මේක ඔප්පු කරන්න පුළුවන් දෙයක්. සූත්‍රය ලියන්නකෝ. සීමාව x n ඍණ n බෙදීම x ඍණ a x a ට එළඹෙද්දී n a n ඍණ 1යි. මෙහි n කියන්නේ මේකේ n කියන්නේ භාග සංඛ්‍යාවක් වුණත් වෙන්න පුළුවන්. මෙහි n ධන හෝ ඍණ නිකිල හෝ භාග සංඛ්‍යාවක් විය හැකියි කියලා ලියන්න. මේක භාග සංඛ්‍යාව වෙන්නත් පුළුවන්, ඍණ සංඛ්‍යාව වෙන්නත් පුළුවන්, ධන සංඛ්‍යාව වෙන්නත් පුළුවන් n කියන එක. මෙහි n ධන හෝ ඍණ නිකිල හෝ ධන හෝ ඍණ නිකිල හෝ භාග සංඛ්‍යාවක් විය හැකියි.
අපි චූටිම ගානකින් පටන් ගමු මේ සූත්‍රය විතරක් ලියලා කටපාඩම් කරගන්න අනිවාර්යෙන්ම ඕන. හැබැයි ඉතින් මම මේ A level syllabus එකේ තියෙනවා ඉතින් ඕගොල්ලන්ගේ syllabus එකේ නැති වෙන්න බෑනේ මූලික සීමා ප්‍රමේය. සීමා සම්බන්ධ වැදගත්ම ප්‍රමේයක්. සාධනය ඕගොල්ලන්ට නැතුව ඇති. සාධනය කරන්නේ නැහැ. පාවිච්චි කරමු. මේක සාධනය කරන ළමයි සාධනය කරන්නේ මෙන්න මේ x ඍණ m කියන බහුපදසිතේ මෙන්න x ඍණ එකෙන් බෙදාගෙන යන්න ඕනේ. ඒකට කියනවා දීර්ඝ බෙදීම කියලා. දීර්ඝ බෙදීම කියලා මාතෘකාවක් තියෙනවා. ඕගොල්ලන්ට නැහැ නේ මේක. ඒක නිසා සාධනය නැතුව ඇති. right. එහෙනම් උදාහරණයක් ගමු. පළවෙනි එක මෙන්න මේක වන්නේ සීමාව x වල පස්වෙනි බලය ඍණ 243 බෙදීම x ඍණ 3 x ලැබෙනවා 3 විට. මෙන්න මේ රටාවට හදාගෙන ළමයි උත්තරයට යන්න පුළුවන්. බලමු try එකක් දීලා විනාඩි 2ක් දෙන්න. මෙතන මම ඉතුරු කැලිය නැහැ. මෙතන තියෙන මෙහි n ධන හෝ ඍණ නිකිලයක් හෝ භාග සංඛ්‍යාවක් වුවද විය හැකියි. උත්තරයක් සාමාන්‍යයි. ඔයගොල්ලන් ළමයි ගානක් આવුත් මෙහෙම පොඩ්ඩක් චෙක් කරන්න මේක සීමා සම්බන්ධ මූලිකම නැත්තම් ප්‍රධානම ප්‍රමේයක්නේ. පටන් ගද්දිම තියෙන ප්‍රධාන ප්‍රමේයක්. මූලික කියලා කිව්වට ඒක මූලික නෑ ප්‍රධානයි. මෙතන එහෙනම් x වල 5 වගේ තියෙනවා. පස්වෙනි බලයක් තියෙනවා. මෙතනත් පස්වෙනි බලයක් තමයි නැත්te තුනේ නේද? චෙක් කරලා බලන්න 3 පස්වෙනි බලය 243 ද කියලා. 3 පස්වෙනි බලය කියන්නේ 3 3 3 5 පාරක් වැඩි කරන්න තියෙන්නේ. මතක නැති අය බලන්න 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 වරක් 3 81යි. 81 3ෙන් වැඩි කරන් තියෙන්නේ. 81 ව 3ක් 243යි තමයි. 3 වරක් 1 3යි. 3 වරක් 8 24යි. එහෙනම් මේ තියෙන්නේ 3 පස්වෙනි බලය. මේ හැඩයට තියෙන්නේ. සමානයි සීමාව x වල පස්වෙනි බලය ඍණ 3 පස්වෙනි බලය. යට තියෙන්නේ x ඍණ 3. බලන්න. x එළඹෙන්නේ 3ට. මේ වගේමනේ. a වෙනුවට 3 දාලා තියෙන්නේ. a වෙනුවට 3 හැමතැනම. a වෙනුවට 3. a වෙනුවට 3. n වෙනුවට 5. එහෙනම් ඒ අගයන් ආදේශ කරලා උත්තරය ලියන්න තියෙන්නේ. අවකලනයට අවශ්‍ය වෙනවා මෙන්න මේ සූත්‍රය. අවකලනය කවුරු හරි කරපුවා ඇති නේද මේක? අවකලනය කරපුවාම අපිට આવුත් එහෙම සිතයක්. මේ හරිය ලියන්න. y සමානයි x වල n නම් dy බෙදීම dx සමානයි nx n ඍණ 1 අර රටාවට එනවා. එහෙනම් ඒ වලට අවශ්‍ය වෙනවා මේ මූලික සීමා ප්‍රමේය ළමයි. මට විනාඩියක් දෙන්න. මේකට උත්තරය ගන්න බං. උත්තරයක් ඇවිල්ලා වගේ. උත්තරේ 405යි කියලා එක්කෙනෙක් දාලා තියෙනවා. හරි උත්තරේ. ලහිරු පෙරරා. මේ විදිහට ලියන්න ළමයි. මේක එතකොට n ලෙස මෙතන තියෙන්නේ 5. උත්තරේ සමානයි 5යි. n n ඍණ 1යි. 5යි. ඒ වශයෙන් තියෙන්නේ 3. 3 n ඍණ 1යි.
ඒ කියන්නේ n කියන්නේ පහනේ පහ ඍණ එක. නැත්තම් ඉතින් සුළු කිරීම අමාරුයි මේක. මේක සාධනය කරගත්ත සූත්‍රයක් නෙනේ. මේක එකපාර පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් උත්තරේ එන්නේ 5 වැඩි කිරීම 3 4 බලය 3 4 බලය 81යි. 3 5 වෙනි බලයෙන් 243ට ගිහින් 5 තරක් 1 5යි 5 තරක් 8 40යි 405. මෙන්න මෙහෙම අවස්ථාවක් ගන්න ළමයි. ඔයගොල්ලන්ට එච්චර අමාරු ගහන්න නැති. අමාරු නෑ මේක. නමුත් හදාගන්න වෙනවා ඔය රටාවට. බලන්න පුළුවන් ද කියලා x වල 3 ධන 1. බෙදීම x ධන 1. x ලැබෙනවා ඍණ 1 කියලා හැබැයි දීලා තියෙනවා. try එකක් දෙන්න බලන්න ඔයගොල්ලෝ. ළමයි කෙලින්ම සීමාව ආදේශ කරන්න බිඳුව වෙදින් බිඳුව එන්නේ. අර්ථයක් නැති වෙනවා. ඒක නිසා සුළු කරන්න වෙන රටාවකුත් නැහැ නේ ඔයගොල්ලන්ට. අර උඩ ඉගෙන ගත්ත සූත්‍රය දැම්මනම් හරි. සූත්‍රය හදා ගන්න ඕනේ නෙවෙයි. බලමු කාට හරි පුළුවන්ද කියලා. හැබැයි ගොඩක් වෙලා දෙන්නත් බෑනේ. ඒක නිසා විනාඩියක් දෙකක් ගන්න. ඇතිරේලා වෙලා. එකපාරට හදාගන්න අමාරුත් දන්නේ නැහැ ඉතින්. හරි මෙහෙම හදමු. සාමාන්‍ය ළමයි සීමාවක් හොයද්දි ලබා දෙන x වල සීමාව සාමාන්‍යයෙන් ආදේශ කරලා බලනවා. මේකේ ආදේශ කරාම කිසිම අදහසක් එන්නේ නැහැනේ. ඍණ 1 3 බලය ඍණ 1යි. ඍණ 1 දෙපාර ඍණ 1 වර්ගයව ධන 1 වෙනවා. ආය ඍණ 1කින් ගුණ වෙද්දි ඍණ 1යි. බිඳුවයි එන්නේ. ඍණ 1 ධන 1 බිඳුවයි. ඍණ 1 ධන 1 බිඳුවයි. අර්ථයක් නැහැ. එහෙමනම් මේක සුළු කරන්න වෙනවා. නමුත් ඉතින් සුළු කරන්න බෑනේ මේක අපිට. සුළු කරන්න අමාරුයි. ඒක නිසා අර කලින් ඔප්පු කරපු සූත්‍රය පාවිච්චි කරන්න බලමු. කලින් ඔප්පු කරපු සූත්‍රයේ තියෙන්නේ මේක x ඍණ 1ට එළඹෙන්නේ. එහෙනම් ඒ රටාවට හදන්න ඕනේ. බලමු try එකක් දෙන්න. මේක ලියන්න පුළුවන් සීමාව. මෙතන x වල 3 ඍණ 1 3 බලය. හොඳට බලන්න ඍණ 1 3 බලය. මොකද සීමාවත් ඍණ 1නේ තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ 1 3 බලය දැම්මොත් එහෙම ඍණ 1මයි එන්නේ. ඍණ 1 3 බලය ඍණ 1යි. ඍණ 1 ඍණෙන් ගුණ කරොත් ධන 1යි. මේ ධන 1 එහෙම තියෙනවා. පොඩ්ඩක් ඉස්සරහට හිතන්න වෙනවා හැබැයි ඒක. නමුත් වෙන කිසිම එකක් නැති හින්දා මේක දිහා මූලික සීමා ප්‍රමේය දිහා බලන්න හිතෙනවනේ.
කවුරු උත්තරයක් දානවද කියන්න ලේසි වඩා ලේසි උත්තරයක් આવොත් කියන්න බලන්න ළමයි ඉන්නවද ළමයි ගිහිල්ලාද වань අපි ඉස්සලා කිව්වේ මූලික සීමා ප්‍රමේය තියෙන්නේ සීමා xn ඍණ an බෙදීම x ඍණ a x එළඹෙනවා a විට මේකේ n ඕනෑම අගයක් නැත්තම් ධන නිකිලයක් ඍණ නිකිලයක් ඒ වගේම භාග සංඛ්‍යාව පිටත් සත්‍යයි කියලා කිව්වා මේකේ කෙලින්ම සීමාව n a n ඍණ 1යි කියලා කිව්වනේ අන්න ඒ විදිහට ආදේශ කරන්නේ නම් මෙතන n ලෙස තියෙන්නේ අරකි 3 a ලෙස තියෙන්නේ ඍණ 1 උත්තරේ දානවා ළමයි තව දෙක තුනක් හදමු හරි n ලෙස තියෙන්නේ 3 n n ඍණ 1යි 3යි n a වශයෙන් තියෙන්නේ ඍණ 1යි n a n ඍණ 1යි එහෙනම් n ලෙස තියෙන්නේ 3නේ 3 ඍණ 1යි මේ තියෙන්නේ n a n ඍණ 1 ඉතින් n ලෙස තියෙන්නේ මෙතන බලලා ගන්න 3 a ලෙස තියෙන්නේ ඍණ 1 n ඍණ 1 කියන්නේ 3 ඍණ 1 2යි එහෙනම් 3 වැඩි කිරීම ඍණ 1 වර්ගය උත්තරේ 3යි ඍණ 1 වර්ගය ධන 1යි ඒකට කවුරුත් උත්තර දාන්න නැත්නම් අමාරුද මේක ඒකේ ඍණ එකේ තුන්වෙනි බලය නැතුව එකේ තුන්වෙනි බලය දැම්මොත් ඒ උත්තරයනේ 3යි. කොතෙන්ද මෙතෙන්ද ඔව්. ඔව්. මෙතෙන්ද එක දාලා හදන්න බෑ මෙතන x ගණනේ ධන 1 නේ තියෙන්නේ එතකොට මෙතන එකේ තුනේ බලය දැම්මොත් එහෙම අනිත් එක සීමාවත් වෙනස් මේවත් ඔක්කොම වෙනස් x වල ඍණ 1 තියෙන්නේ මෙතෙන්ද එකේ තුනේ බලය දැම්මොත් එහෙම x ගණනේ ඍණ 1 ඉතුරු වෙන්නේ මෙතන තියෙන x ගණනේ ධන 1නේ මේ අර ගැටලුවට වෙනසක් කරන්න බෑ මෙතන ධන 1 එන විදිහටම තමයි ආදේශ කරන්නේ ඍණ 1ම තමයි දාන්න වෙන්නේ සුළු වෙලා ධන 1 එන්න ඕන ඔය කියන විදිහට මෙතන ධන 1 තුනේ බලය දැම්මොත් එහෙම ධන 1 තුනේ බලය ධන 1යි. එතකොට x ඍණ 1යි මෙතන x ගණය ධන 1 තියෙන්නේ. x ගණය ඍණ 1 තිබිලා බෑ. ඒක චුට්ටක් අමාරුද තව එකක් කරමුනේ. හරි මේක තනියම කරන්න එන. හෝම්වර්ක් ගත්තත් කමක් නැහැ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තුන්වෙනි එක ලිමිට් x ගණය ඍණ 64 බෙදීම x ඍණ 4 x ගේ සීමාව ඒක නම් නිකම් පුළුවන් ඒක බලන්න. ඒක හෝම්වර්ක් වලට කරන්න. x 4 නැත්නම් හදන්න කමන්නේ චුට්ටක් අමාරුලානේ කට්ටියට උත්තර යන්නේ හදන්න. මේක හදනවා අපි සීමාව x වල 3 මෙතන 64 කියන්නේ 4 3 බලය. 4 3 බලය 64යි. මොකද 4ක් 4 16 16ක් 4 64. 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 නේ 4 3 කියන්නේ 16 16ක් 4 64යි. එහෙනම් x 4ට එළඹෙද්දි මෙතන x ඍණ 4. එහෙනම් උත්තරේ දාන්න කෙලින්ම. n n ඍණ 1යි. n වශයෙන් තියෙන්නේ 3යි. a වශයෙන් තියෙන්නේ 4යි. n ඍණ 1යි කියන්නේ 3 ඍණ 1යි. 3 වැඩි කිරීම 4 වර්ගයෙන් 4 වර්ගය 16 16 3 48යි. මට මේකට නම් උත්තරයක් ඕන එහෙනම් ළමයි. 4 සීමාව x ගණයේ ධන 27 බෙදීම මෙතනින් අහු වෙනවා ළමයි මෙතනින් අහු වෙනවා මේ සීමාව දෙද්දි අහු වෙනවා මෙතන හදන්න ඕන විදිහ ඔන්න මම උදව්වකුත් කරා
උත්තරේ 27යි කියලා කෙනෙක් දානවා. වෙනත් උත්තර තියනවද? දෙන්නෙක් දාලා තියෙනවා පොඩ්ඩක් ඉන්න බලන්න. මාව කට් වෙනවා කියලා කෙනෙක් දාලා තියෙනවා. from අංජන 27 කියලා දෙන්නෙක් දාලා තියෙනවා අංජන රසිත් පෙරරා. ඒ දෙන්නගේම උත්තර හරි. 27 තමයි උත්තරේ. තව කෙනෙක් දැන් දිනුක සෙල්ල හේවා. උත්තරේ හරි ළමයි. මම හදන්නම්. මේකේ ඍණ තුන දැක්ක ගමන් සීමාව හිතන්න ඕනේ. ඒකෙන් නැත්තම් චුට්ට අමාරු වෙනවා. මොකද අපිට මේක සීමාව එකම ආදේශ කරාම බිඳුව බෙදින් බිඳුව එන්නේ. අර්ථයක් නැහැ. එහෙමනම් ඉතින් බෙදන්න වෙනවා. නමුත් බෙදන්නත් ලේසි මාර්ගයක් නැහැ. දීර්ඝ බෙදීම කියලා එකක් තියෙනවා. ඕගලන්ට ඒකත් නැතුව සිලබස් එකේ. එහෙනම් අපි අදාළ සූත්‍රය හදමු. x ගණය ඍණ මෙතන ඍණ 3 ගැන හිතලා ඍණ 3 දාලා බලන්න. ඍණ 3 3 බලය. ඍණ 3 3 බලය ගත්තොත් එහෙම ඍණ පද 3ක් වැඩිදී ආය ඍණ සංඛ්‍යාවක් ලැබෙන්නේ. මේ ඍණත් එක්ක ධන වෙනවා පස්සේ. 3 3 බලය 27යි තමයි. එහෙනම් මේ පදේ හැදෙනවනේ. මෙතන x ඍණ 3යි. x ලැබෙන්නේ ඍණ 3යි. එහෙනම් උත්තරේ දාන්න. n n ඍණ 1යි. n වශයෙන් තියෙන්නේ 3. a වශයෙන් තියෙන්නේ ඍණ 3. n ඍණ 1යි. එහෙනම් 3න් එකක් අඩු කරන්න. 3 ඍණ 1. උට පාඩම් කරලා තමයි කරන්න පුළුවන් ලේසි එක. පාඩම් කරගත්තා නම් ආදේශය පාස්. එහෙනම් 3 වැඩි කිරීම ඍණ 3 වර්ගය. 3 වර්ගය 9යි. ධන 9යි 9 වරක් 3 ධන 27. සර් සර් මේ පොඩ්ඩක් එහෙනම් හොරයි. ඔය කියන්න පුතේ. ඇයි ඒක ඍණ කරන්නේ ධන දැම්මත් ඒත් ඒ උත්තරේම නෙන්නේ. ධන කරන්න බෑනේ. කොතනද මෙතනද? ඔව්. මෙතන ධන දැම්මොත් ආයි කියන්නේ ඉස්සලත් එක්කෙනෙක් ඇහුවා ඔබ. මෙතන ධන තිබුණොත් මේ ගාන නෙමෙයි වෙන ගානක් නෙමෙයි. මෙතන x ගණය ඍණ 3 3 බල. ඒක x ගණය ඍණ 27 තියෙන්නේ එතන. මෙතන ඍණ දාන්නේ. මොකද මේ ගැටලුවනේ මේ තියෙන්නේ. මේ ගාන වෙනත් විදියකට දීලා තියෙන්නේ. අපි අර මූලික සීමා ප්‍රමේයට ගැළපෙන පරිදි හදාගන්න කරලා තියෙන්නේ. මෙතන ධන දාලා හදන එක වැරදි. මෙතන ඍණ කරාට පස්සේ මෙතනත් ඍණ තිබුණොත් තමයි මේ සංඛ්‍යාව ලැබෙන්නේ. ආය පාරක් බලන්න. මෙතන x ගණය ඍණ ධන 3 3 බල. එතකොට ලැබෙන්නේ x ගණය සුළු කරනවාම ඍණ 27යි. මෙතන තියෙන ධන 27. හරි නේද? මෙන්න මේ ගානම තමයි පරිවර්තනය කරගන්නේ මූලික සීමාව ප්‍රමේයනේ. මෙතෙන්ට ධන 3 දාන්න බෑ. මෙතෙන්ට ධන 3 දාන්නත් බෑනේ පැහැදිලිවම. එතකොට x ධන 3 තියෙන එක x ඍණ 3 වෙලා ඉතුරු වෙන්නේ. අපි තියරි පාඩයක් ලියනවා ටක් ගාලා වේගෙන් ලියනවා. සීමා පිළිබඳ නීති. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඔක එහෙම කියලාම තියෙනවා මම දැක්කා. ඒක නිසා මේ නීති ටික දැනගන්න. ගණන් හදද්දී පාවිච්චි කරන්න නීති මොනවද කියලා අහන්න ගන්න නැහැ බලන්න. සීමා පිළිබඳ නීති. එතෙන් ඇවිල්ලා තින්නේ. පළවෙනි එක. උඩින්ම ලියන්නම් මේක මම. පළවෙනි එක සීමා x එළඹෙනවා a විට
C වාරයක් fx. මොකද කියන්නේ? මෙතන මේ C කියන්නේ නියතයක්. මම පසු ඉදිරියේ ලියනවා. මෙතන නියතයකින් ශ්‍රිතයක් ගුණ වෙලා තියෙනවා. ඔක සමානයි C එළියට ගන්න පුළුවන්. මෙතන මේ fx කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා දැන්. fx කියන්නේ x ගේ ශ්‍රිතයක් කියන එක නේද? මේ fx කියන්නේ x වර්ගයේ ධන දෙක බෙදීම මොනවා හරි 3x මොනවා හරි එකක්. මේක x ගේ බහුපද ශ්‍රිතයක්. නමුත් මෙතන c කියන්නේ නියත පදයක්. ඒ වගේ අවස්ථාවක නියත පදේ එළියට අරන් ලියන්න පුළුවන්. c වාරයක් සීමාව fx x ලැබෙනවා ඒ විදිහට. නියත පදයකට මේ x ගේ සීමාව බලපාන්නේ නැහැ කියලා ඔයක අදහස් වෙන්නේ. නියත පදේ එළියෙන් ලියන්න පුළුවන්. ඔක තමයි පළවෙනි නීතිය. ලියමු ටට්ටක් ගන්න. මෙතන ලියන්න c යනු නියතේ ඍණ වෙන්නත් පුළුවන්. සීමාව x ලැබෙනවා ඒ විදිහට මොනවා හරි ශ්‍රිත දෙකක් එකතු කරලා තියෙනවා කියලා ගන්නකො. fx ධන හෝ ඍණ gx සමානයි. මට හෙමින් කරන්න පුළුවන් අවශ්‍ය නම් නමුත් ඉතින් මේ අමාරු නෑ නැවත පාරක් බලලා තේරෙන්නේ මෙහෙම ශ්‍රිත දෙයක් එකතු කරලා තියෙනවා අපිට සීමාව හොයන්න කියනවා. හෙමින් කරන්න ඕන කියලා කියනවා නම් කරන්නත් ඕන. ඒත් ඉතින් බෑනේ කාලෙ මදින ඔයගොල්ලන්. මෙහෙම ශ්‍රිත දෙයක එකතුවක් හෝ අඩු කිරීමක් තියෙනවා නම් ඒ වෙලාවට කෙලින්ම අපිට ලියන්න පුළුවන් සීමාව දෙකේ වෙන වෙනම හොයලා එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන්. බලන්න ලිව්වට පස්සේ බලන්න. සීමාව x එළඹෙන ඒ විට fx හොයන්න. ධන හෝ ඍණ සීමාව x එළඹෙනවා ඒ විට gx හොයන්න. මෙන්න මේ ධන හෝ ඍණ වශයෙන් සුත දෙයක් එකතු වෙලා හෝ අඩු වෙලා තියෙනවා නම් වෙන වෙනම සීමාවන් හොයලා එකතු හෝ අඩු කරන්න. ඔක තමයි දෙවෙනි නීතිය. තව තියෙනවා ගුණ කිරීම සහ බෙදීමේ නීති. තුන්වෙනි නීතිය ගුණ කිරීමක් ලෙස දාන්නවා. සීමාව fx වැඩි කිරීම gx සිත දෙක වැඩි කිරීමක් ලෙස තියෙනවා නම් සීමාව හොයද්දී fx ගේ සීමාවයි gx ගේ සීමාවයි හොයලා ගුණ කරත් සත්‍ය. මේවා සම්මත නීති. නීති ටික ඉස්සර ලියන්න ළමයි. සීමාව x ලැබෙනවා ඒ විට fx වැඩි කරන්න. සීමාව x ලැබෙනවා ඒ විට gx. අවසානයේදී හතර උඩින් දාන්න. සීමාව x ලැබෙන ඕනම සීමාවක් නම් fx බෙදීම gx කියලා තිබුණොත් මොකද්ද කරන්න ඕන කියලා දැන් දැනෙනවා මේක දිහා බලද්දි. මේ දෙකේ වෙන වෙනම සීමා හොයලා බෙදුවත් සත්‍යයි. එහෙනම් මේක සමානයි සීමාව x ලැබෙනවා ඒ විට fx බෙදන්න සීමාව x ලැබෙනවා ඒ විට gx. සරල අදහසක් ගන්න ළමයි. ශ්‍රිත දෙක බෙදීමක් තියෙනවා නම් වෙන වෙනම සීමා හොයලා බෙදුවත් සත්‍යයි යෝ. නීති අවසන්. මේ ඉවර ඇති නේද? කවුරු හරි කිව්වනම් හොඳයි.
ජටිල ලියන්න. මෙතන අවසන් කරනවා නම් ලියන්න. ගැටලු විසඳීමේදී මෙම ප්‍රතිඵල භාවිතා කළ හැකියි. ගැටලු විසඳීමේදී මෙම ප්‍රතිඵල භාවිතා කළ හැකියි. ඉවර ඇති නේද? දෙකක් නම් බැකුවා. උදාහරණයක් ගමු. සීමා x 3 බලය ඍණ 8 බෙදීම x වර්ගය ඍණ 4 x එළඹෙනවා 2 විට සීමාව වෙන්න තියෙනවා. සුට්ටක් ළමයි මොලේ වෙහසන්ද වෙනවා මේ වගේ තැන්වල. try එකක් දෙන්න උඹන්. ඔකට උත්තරේ කිව්වොත් එහෙම වැඩේ හරියට තේරුම් ගන්න තියෙනවා. කට්ටිය. නැත්තම් මදි කියලා කියන්නේ. එමුණොත් ආයෙ තව ගානක් දෙයක් හදමු. මම පුංචි උදව් කරනවා. ඔකට තනියම කරන්න බැරි වෙයි මොකද මේක. අලුත් එකන්නේ. පුංචි උදව් කරන්න ලොකු ඒවා කරන්නේ. සීමා මෙතන නිකන් x වල සීමාව දෙක තියෙන්නේ නේද? මෙතන 2 3 බලය සහ මෙතන 2 වර්ගය කියලා ලියන්න පුළුවන් නේ. අපේ කට්ටිය ලියලා නැහැ. 2 3 බෙදීම x වර්ගය ඍණ 2 වර්ගය. x ලැබෙන්නේ 2ට. කොහොම ලියන්න වෙනවා? දැන් ඉතින් මූලික සීමා ප්‍රමේය දාගන්න තරක් ඔයලා බලන්න. මූලික සීමා ප්‍රමේය ඇඩ් කරන්න තරක්. ඒ වගේම මේකත් ඇඩ් කරන්න පුළුවන් ඉතින්. මැසේජ් දෙයක් තියෙනවා උත්තර ඇවිල්ලාද මන්ද? දැනුයි තේරුණේ කියලා තියෙනවා. උත්තරේ 3 කියලා දාලා දෙන එක්කෙනෙක්. හවුද? තව එක්කෙනේ ලහිරු පෙරරා. ලසිත පෙරරා. ගණිතේ 1. ගණිතේ 1 උදා 3 ගත්තා කියන්නේ හොඳයි. උත්තරේ 3යි. බලන්න අනිත් අයටත් 3 එනවාද කියලා. අන්න එක්කෙනෙක් තමයි මට මුකුත් තේරෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. කටුනා නම් තේරෙන්නේ නැහැ ඉතින්.
අදාළ සූත්‍රය අර මේ තව එක්කෙනෙක් දාලා තියෙනවා. තව අයට උත්තර දාලා බලමු. හරි හදමු. ළමයි මෙතන මේ x වල සීමාව දෙක ආදේශ කරොත් කොහොමද බිඳුව වෙදින් බිඳුවනේ ඒක ආදේශ කරන්න එපා හැම වැඩක් නැහැ. එහෙනම් මේ අපි අර මහා ලොකු ගොඩකුත් නැහැ මූලික සීමා ප්‍රමේය විතරයි තාම තියෙන්නේ අපි ගාව. ඊට අමතරව මේ නීති හතරක් කරා. සිත දෙක බෙදීමක් තියෙනවා නම් මෙන්න මේ වගේ. ඒක එක එක සිතවල සීමා වෙලා බෙදන්න පුළුවන් ඕනනම්. එහෙනම් මේකේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. මූලික සීමා ප්‍රමේය මෙතන හදාගන්න වෙනවා. මෙතන ලියන්න පුළුවන් සීමාව x වල 3 ඍණ 2 3 මොකද තියෙන්නේ? ඕක බෙදීම x ඍණ 2. ඕක බෙදීම x වර්ගය ඍණ 2 වර්ගයේ බෙදීම ආයෙත් x ඍණ 2. ඉතින් හරයයි ළමයි දෙකම x ඍණ 2කින් බෙදුවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉතින් ගණිතයම ඉගෙන ගන්න අය නෙමෙයි. ඒක නිසා මේවා පාවිච්චි වෙන්නේ නැහැ ඉතින්. නමුත් මේ වගේ උපක්‍රම පාවිච්චි වෙනවා මේ හරය මේකනේ. හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ සිතේ. ඒක නිසා මේකේ හරය ලවය දෙකම x දෙකෙන් බෙදුවා කියන්නේ උඩක් තියෙන්නේ මූලික සීමා ප්‍රමේය දාන්න පුළුවන් සිතයක්. පහළක් තියෙන්නේ මූලික සීමා ප්‍රමේය දාන්න පුළුවන් සිතයක්. x ලැබෙනවා දෙක විතර සීමාව හොයන්න තියෙන්නේ. දැන් අර තේරුන්නේ නැහැ කියන්නේ ඒක ඇල්ල තේරුණාද දන්නේ නැහැ. මොකද තත්ත්වය? මෙතන මූලික සීමා ප්‍රමේය දාන්න බෑ ළමයි. x වල 3 ඍණ 2 3 බෙදීම x ඍණ 2 තිබුණොත් තමයි මූලික සීමා ප්‍රමේය දාන්න පුළුවන්. මේකටත් එහෙමයි යට කැලලට. එහෙනම් දැන් මෙතන තියෙනවා සිත දෙකක්. මේ දෙකේ සීමා දෙක හොයලා බෙදුවත් මේ ප්‍රතිඵලයම තමයි එන්නේ. එහෙනම් සමානයි. සීමාව x වල 3 ඍණ 2 3 බෙදීම x ඍණ 2යි. ඔක බෙදීම සීමාව x ලැබෙනවා a විට x වර්ගය ඍණ 2 වර්ගයේ බෙදීම x ඍණ 2යි. එහෙනම් මේකට අදාළ සූත්‍රය දාන්න. n n ඍණ 1 දාන්න. n වශයෙන් තියෙන්නේ 3යි. a වශයෙන් තියෙන්නේ 2යි. n ඍණ 1 කියන්නේ 3 ඍණ 1යි. මේකෙත් එහෙමයි n වශයෙන් තියෙන්නේ 2. a වශයෙන් තියෙන්නේ 2මයි. එතන x 2නේ. එතකොට 2 ඍණ 1 තමයි මෙතන තියෙන්නේ. හොඳට බලන්නකෝ. මෙතන x වල 3 ඍණ 2 3 තියෙනවා නම් n වශයෙන් තියෙන්නේ 3. n a n ඍණ 1යි. a වශයෙන් තියෙන්නේ 2 නේ. 2 n ඍණ 1 කියන්නේ එතකොට 3 ඍණ 1යි. මෙතන 2 ඍණ 1යි. එහෙනම් මේක සුළු කරන්න. සමානයි 3 වැඩි කිරීම 2 වර්ගය. බෙදීම 2 වැඩි කිරීම 2යි. මේ දෙකේ දෙක කපලා යනවා මේ දෙකේ වර්ගය.
සර් ඔයා මියුට් වෙලා තියෙන්නේ. log in. එන අවසාන ප්‍රමේය දාන්න ප්‍රමේය. මෙන්න මේ ප්‍රමේයක් සලහන් කරන්න ඉස්සෙල්ලම θ ගැන තියෙනවා. θ කියන්නේ කෝණයක්. θ කුඩායි ෆයි බෙදීම 2යි විශාලයි බිඳුව විට. සීමා θ එළඹෙනවා බිඳුව විට sin θ බෙදීම θ සමානයි 1යි. සීමා සම්බන්ධ මෙහෙම අත්‍යවශ්‍ය ප්‍රමේය තියෙනවා. ඕගොල්ලන්ගේ සිලබස් එක ගැන නම් මම දන්නේ නැහැ හැබැයි. ඒක චුට්ටක් ඕගොල්ලන්ගේ මැඩම්ලාගෙන් අහලා බලන්න. හැබැයි මෙතනින් ඉවරයි. මෙච්චරයි තියෙන්නේ ප්‍රමේය. මම හිතන්නේ මේක සාධනය කරන්න නැතුව පාවිච්චි කරන්න නැති අනිවාර්යෙන්. ගණන් වලදී පාවිච්චි මේ පේනවනේ ගණන් වලට දාගන්න පුළුවන්. මූලික සීමා ප්‍රමේයම ගොඩක් තැන් වල මේ ප්‍රමේයන් දියන්න අවසාන වශයෙන්. මේකේ අදහස නම් කෝණය බිඳුව සිට 90 දක්වා තියෙන කෝණ විතරයි සඳහා විතරයි සත්‍ය වෙන්නේ මේක. බිඳුව සහ 90 දක්වා. පයි බෙදීම 2 කියන්නේ 90යි බිඳුව කියන්නේ ඉතින් බිඳුව තමයි. හරි. හරි කුඩා ගැටලුවකින් පටන් අරන් ආයෙ යන්න ළමයි 20 එකත් අල්ලගන්න ඕම්ම 20 එක අමතක කළා ආයෙ අහන්න පුළුවන් නේ ආයෙ නැත්තම් සාකච්ඡා කරන ළමයි ඕගොල්ලෝ එකතු වෙලා මෙන්න අවසාන තියරිය පළවෙනි එක sin 3x තන 4යි sin සීමා sin 3x තන 4යි sin x බෙදීම x x එළඹෙනවා බිඳුව. කොහොමද මේ ප්‍රමේය දුන්නට පස්සේ මේ රටාවට තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. මේ ආකාරයට හදන්න බාන්න මේක බලමු මේ හැකියාව කොහොමද කියන්නේ. මම එකක් හදලා පෙන්නන්න නැත්තම්. මෙන්න මේ හැඩයට මම හදන්නයි හදන්නේ. නිකවට අගේ ආදේශ කරන්න sin බිඳුව බිඳුවයි. sin 3x කියන්නේ 3 වැඩි කිරීම බිඳුව කියන්නේ බිඳුවනේ sin බිඳුව බිඳුවයි. එතකොට 4යි sin x කියන්නේ 4 වැඩි කිරීම බිඳුව බිඳුවයි. බිඳුව බෙදීම බිඳුව බිඳුවයි එන්නේ අර්ථයක් නෑ මේකට. එහෙනම් මේක සුළු කරන්න ඕන. කොහොමද ඒක සුළු කරන්නේ? ත්‍රිකෝණමිතික අනුපාත තියෙන එකක් x වලින් බෙදන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ සූත්‍රය දාන්න වෙනවා. අපි මේ දැන් ඉගෙන ගත්ත සීමා ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. x වලින් බෙදන්න පුළුවන් sin 3x බෙදීම x කියලා හැදුවේ. 4යි sin x බෙදීම x කියලා ජ්‍යාමිතිය නැත්තම් ගණිතමය සුළු කිරීම කරලායි විශ්ලේෂණය යන්නේ. මම මෙහෙම සුළු කරනවා. සීමා x ලැබෙනවා බිඳුව. මේක සුළු කරන ළමයි. මේ සංඛ්‍යාවත් x වලින් බෙදන්න. මේ සංඛ්‍යාවත් x වලින් බෙදන්න. sin 3x බෙදීම x ධන 4යි sin x බෙදීම x කිසිම වැරද්දක් කරේ නැහැ x වලින් මේ සංඛ්‍යා දෙකෙන් බෙදුවා එච්චරයි. මෙතන මූලික අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමේය දාන්න පුළුවන් තැනක් තියෙනවා. sin x බෙදීම x ගේ සීමාව එකයිනේ. x බිඳුවට ලැබෙද්දී sin x බෙදීම x ගේ සීමාව එකයි. මෙතනත් ඒක හදන්න බලමු. සමානයි කියලා ලියනවා. මේ දෙන්නගේ එකතුවක් වශයෙන් ලියන්නම් මම. සීමාව x ලැබෙනවා බිඳුව විට. sin 3x බෙදීම 3x කෙල්ලුවම මෙතන යටින් 3ක් දාලා උඩුනුත් 3ක් දාන්නයි හදන්නේ. වැඩි කිරීම 3යි. මෙතන 3x තියෙනවා නම් මෙතනත් 3x තියෙන්න ඕන අපේ ප්‍රමේය දාන්න. එතකොට අමතරව
මේ තුන කපලා දාන්න ඕන හින්දා ඉස්සරහින් තව තුනකින් වැඩි කරනවා. ගන්න 4 එළියට ගන්න. 4යි සීමාව x එළඹෙනවා බිඳුවට sin x බෙදීම x. හරි හිමින් හදා යම් බං. දැන් ඉතින් සීමාව ආදේශ කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ ගානක් දීලා තිබ්බොත් අපි ප්‍රමේය ලියන්න ඕනද හදන්න කලින්? අයින් කරා. හරි. සර් මේ මම කලින් ඇහුවේ මේ දැන් අපි මේ වගේ ප්‍රමේයක් මේ වගේ එකක් සුළු කරද්දී ප්‍රමේය ලියලා ඉන්න වෙනවද? නෑ කෙලින්ම ආදේශ කරා හැකි. මේ ප්‍රමේය දැන් අර අපේ A level syllabus එකේ නම් මේ ප්‍රමේය කලින් සාධනය කරනවා. ඊට පස්සේ ආයේ මුලින් සාධනය කරන්න කිව්ව නැත්නම් කෙලින්ම දාන්න පුළුවන්. කෙලින්ම දාලා ගණන් හදන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රමේය දාන්න පුළුවන් බව එකපාරට පේන්නේ නැහැ. ඒ ප්‍රමේය දාන්න පුළුවන් ආකාරයට හදාගන්න වෙනවා මෙහෙම. ඒතර ඒක තමයි ගණිතය. ඒතර තමයි ගණිතය මේ හැකියාව ඒගොල්ලෝ චෙක් කරන්නේ. නැත්නම් එකපාර මෙතනවත් දැම්මොත්. ප්‍රමේය කටපාඩම් නම් දැම්ම හැකිනේ. මෙතන තමයි චෙක් කරන්නේ. මේක හදාගන්න ඕන ප්‍රමේය ආකාරය. මේක නම් තියෙන අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඇති. නැති වෙන්න බෑ. හරි. එහෙනම් ළමයි මෙතන sin 3x බෙදීම 3x කියන්නේ අපේ ප්‍රමේය රටාවට තියෙනවා sin θ බෙදීම θ. ඒ වගේම මෙතන θ වෙනකොට හැබැයි මෙතන 3x වෙනකොට x තියෙන්නේ හැබැයි. යා ඒක චුට්ටක් බලන්න. මෙතන 3 එළියට ගන්න. දාන. මෙතන ඇත්තටම සීමාව sin x බෙදීම x ගේ සීමාව x එළමෙනවා බිඳුවට 1යි. එහෙනම් උත්තරේ 4යි එතෙන්. තව පොඩ්ඩක් සුළු කරන්න තියෙන්නේ. මෙතන ළමයි උත්තරේ 3යි. x බිඳුවට එළඹෙද්දි 3x උත් බිඳුවට තමයි එළඹෙන්නේ නේ. 3 වැඩි කිරීම බිඳුවනේ. ඒක නිසා මේකේ සීමාවත් 1 තමයි. එහෙනම් මේක 3 දන 4යි. අවසාන උත්තරේ 7යි. ඔන්න මෙතන වරහන් ඇතුළේ ලියන්න. x එළඹෙනවා බිඳුව විට 3x කියන එකත් එළඹෙනවා බිඳුව වේ. ඒක නිසා එකපාරම මෙතන සීමාව sin 3x බෙදීම 3x x බිඳුවට එළඹෙද්දි කොහොමත් එකට තමයි එළඹෙන්නේ. x බිඳුවට එළඹෙද්දි 3x උත් බිඳුවට එළඹෙන්නේ. දෙවන ගැටලුව
එච්චරම ලොකුයි ඔයගලෙන් අහන්න නැද්ද දන්නෙත් නැහැ පේපර් ටිකක් හොයාගත්තා නම් ලේසි වෙයි යා. එහෙම වුණොත් ගොඩාක් තියරි විතරක් අරගෙන පොඩි පොඩි ගණන් හදුවත් ඇතිනේ එහෙම වුණොත් නේද? මේකෙත් මහා අමාරුවක් නෑ. ඉතින් මේ අර ක්‍රමේ දාන්න පුළුවන් විදිහට හදන්න එනවා මේක. දෙවෙනි ගණන් බලමු කමන්නේ. අදට බලමු ඔයගොල්ලෝ අනිත් දවසේ හොයාගන්න පේපර්ස් ටික. ඒක හොඳයි. මේකෙත් තමයි මේ රටාව තියනවද කියලා බලන්න. sin θ බෙදීම θ. සීමාව θ බිඳුවට එළඹෙද්දි එක කියන අගේ ආදේශ කරන්නයි හදන්නේ. මේ රටාව තියනවද බලන්න. ඒ රටාව හදාන්න වෙනවා. හරයයි ලවයයි දෙකම හරය සහ ලවය දෙකම x වලින් බෙදුවා නම් හරියයි. මොකද මෙතන x වලින් බෙදුවම x කැපෙනවා sin 7x බෙදීම x හරිනේ වැඩි. sin 3x බෙදීම x ආගෙන් 3x හදාගන්න පුළුවන්. මාත් එක්කම හදමු කවන්න. එහෙනම් මේකේ සීමාව හරය සහ ලවය x වලින් බෙදනවා. බෙදලා පෙන්නන්නේ නැහැ කෙලින්ම බෙදලා දාන්නම් උත්තරේ. සීමාව x එළඹෙනවා බිඳුව විට 2 ඍණ sin 3x බෙදීම x බෙදීම ලවය හරයත් බෙදනවා x වලින් 3 ධන 5යි sin 7x බෙදීම x දැන් නම් අර අදාළ ප්‍රමේය දාන්න පුළුවන් නේද sin 3x වෙනකොට මෙතන 3x හදා ගන්න ඕනේ හැබැයි 7x තියෙන මෙතන 7x හදාන්න ඕනේ එච්චරයි වෙනස. ඉවරයි අතන. ඒක නිසා දැන් කෙලින්ම අර නියමයෙන් එකවර පාවිච්චි කරන්න. අපි දෙකේ සීමාව හොයන්න ගියොත් සීමාව දෙකමයි මොකද x පද මොකුත් නැහැ දෙකමයි. ඍණ ඊට පස්සේ මේකේ සීමාව හොයන්න. මම යට 3ක් දා ගන්නවා මෙතෙන්ට. මෙතෙන්ට 3 දාගත්තොත් 3ෙන් වැඩි කරලා ලියන්න වෙන්නේ. 3යි සීමාව sin 3x බෙදීම 3x. බලන්න කිසි වැරද්දක් නැහැ නේ මේක සුළු කරද්දී 3 3 කැපෙනවා. ඒතර මේ යගේම තියෙන්නේ. බෙදීම 3 දාන්න. මට මෙතෙන්ට 7ක් ඕන. එහෙනම් උඩටත් 7ක් දාන්න. 4ක් 5 35යි. එකපාර දාන්න එපාද? එහෙනම් 5 වැඩි කිරීම 7 කියලා අරගෙන 5 වැඩි කිරීම 7 සීමාව sin 7x බෙදීම 7x x ලැබෙනවා බිඳුව x ලැබෙනවා බිඳුව. ඔතෙන්ට එනකම් ප්‍රශ්න මුකුත් ආව නම් අහුවොත් හොඳයි යා. ඒ වෙලෙම ප්‍රශ්න නිරාකරණය කරගත්තොත් ලේසි. ඒ ගානේ මහා ලොකු වෙනසක් කරලා නැහැ. හරය සහ ලවය x වලින් බෙදුවා කියලා තමයි තියෙන්නේ. මේ කොටසේදී x වලින් බෙදන් ගිහලා තියෙන්නේ. ළමයි x බිඳුවට එළඹෙද්දි 3x උත් බිඳුවට එළඹෙනවා. x බිඳුවට යද්දි 7x කියන්නේ බිඳුව 7න් වැඩි කරාගෙන ඒකත් බිඳුව තමයි. ඒක නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ. එකටම තමයි එළඹෙන්නේ මේ ප්‍රකාශය. එහෙනම් උත්තරේ දාන්න. 2 ඍණ 3යි. මෙතන 1යි අනිවාර්යෙන්ම. බෙදීම 3 ධන. මෙතන 5 7ක් 35යි. උත්තරේ එන්න ඕන ඍණ 1ට 38යි තියෙන්නේ.
ළමයි සීමා තියරි නම් අවසන්. මම හෝම්වර්ක් ටිකක් දාන්නම් මෙතන. සීමාව 4 cos x 4 cos 3x sin 2x සීමාව 2x 3x cos x ධන sin x x එළවෙනවා බිඳුව. මේවල උත්තර මම පිටිපස්සෙන් ටිකක් දාන්නම්. ගෙදරදී බලන්න මේ උත්තර එනවද කියලා. මේකට උත්තරේ 8යි. මේකට උත්තරේ භාගය. මේකට උත්තරේ 4න් 1යි. දැන් කට්ටිය මේ ගාන හදන්න ඇද්දි tan x දැක්කම මේක ලියන්න sin x බෙදීම cos x කියලා. නැතුව සුළු කරගන්න බැරි වෙනවා. tan x එද්දි මේක ලියන්න sin x බෙදීම cos x කියලා. එතකොට එහෙම දාලා සුළු කරන් යද්දි පුළුවන් ඔයගලන්ට ගාන හදන්න. හරි චූටි මේ වනේ මේදී යම් කිසි දෙයක් කරන්න ඕනේ සුළු කිරීම. හොඳයි ළමයි අපි ආයෙ ඉදිරියේදී ක්ලාස් එක කරමු. මේ කට්ටිය ගොඩක් අතුරුදහන් වෙලා ගිය මට පේනවා. තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. හරි සීමා ටික නම් ඉවරයි. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ සාකච්ඡා කරලා දාන්න මම එක් විදියට කියලා දෙන්නම්. එහෙනම් good night කට්ටියටම. right, thank you sir. හරි. Good night. You are welcome. Thank you, sir. Thank you, sir.